හරි අයබෝන්. හොඳයි අපි මේ වීඩියෝ එකෙන් අපි සාකච්ඡා කරන්න පුතාලා අපේ අලුත් පාඩම වන ව්‍යාපාර සංවිධාන කියන පාඩම පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්නේ. අපේ සිලබස් එකේ හතරවන අපේ සිලබස් එකේ හතරවන ඒකකයේ තමයි අපේ සිලබස් එකේ හතරවන ඒකකයේ තමයි ව්‍යාපාර සංවිධාන කියලා කියන්නේ. ව්‍යාපාර සංවිධාන. හරිද දරුවෝ? දැන් මේ පාඩම ටිකක් අමාරු ඒ වගේම මේ පාඩමක් විතර ටිකක් දීර්ඝ ඒකකයක් තමයි ව්‍යාපාර සංවිධාන කියලා කියන්නේ. ටිකක් දිගයි මේක. හරිද? සාමාන්‍යයෙන් පාසලේ ඉස්කෝලේ නම් අඩුම තරමේ පීරියඩ් 60ක්වත් උගන්න පාඩමක් තමයි ව්‍යාපාර සංවිධාන කියලා කියන්නේ. පීරියඩ් 60ක් හෝ 70ක් වෙන පාඩමක් තමයි ව්‍යාපාර සංවිධාන කියලා කියන්නේ. හරිද? දැන් මේ ඕගොල්ලන්ගේ අතේ තියෙන මෙන්න මේ නිබන්ධනෙන් තමයි මේ කොටස ආවරණය වෙන්නේ. හරි පුතාලා දැන් මේ නිබන්ධනයේ ඇතුලේ තියෙනවා ව්‍යාපාර සංවිධාන වලට අදාළ මූලික හැඳින්වීමේ කොටස් සහ මේ මූලික හැඳින්වීමේ කොටස් සහ ඕගොල්ලන්ගේ මේ කේවල ස්වාමි හවුල් ව්‍යාපාර කියන මූලික කොටස් ටික තියෙනවා. දැන් ඕලෙවල් වල කොමර්ස් කරපු පුතාලා නම් මේවා දල වශයෙන් දන්නවා ඇති. ඒ දන්න දෙයට තව වැඩි යමක් එකතු කරගන්න පුළුවන් මේ වීඩියෝ එක බැලුවා. හරි. ඉස්සල්ලා අපි දැන් අඳුරගමු සංවිධානයක් සහ ව්‍යාපාර සංවිධානයක් අතර තියෙන මූලික වෙනස පිළිබඳව. ඒ දෙක වෙනස්ද? ඒ දෙක වෙනස්ද? අනිවාර්යෙන් වෙනස්. දැන් මේ බලන්න. දැන් ඕගොල්ලන්ගේ මම ඇහුවොත් මේක සෑම සැමියෙකුම පුරුෂයෙකුය. සෑම පුරුෂයෙකුම සැමියෙකු නොවේ. පැහැදිලි කරන්න. මොකද කියන්නේ? සෑම සැමියෙකුම පුරුෂයෙකුය. නමුත් සෑම පුරුෂයෙකුම සැමියෙකු නොවේ. පැහැදිලි කරන්න. ඔයා පිළිගන්නවද ඒක? මම සැමියෙක්. පුරුෂයෙක්ද නැද්ද කියලා පේනවා ඇතිනේ. ලේ. හරිද? ඒ වගේ දැන් අපිට මේ වීඩියෝ එක බලන්න අපිට ක්ලාස් එකේ ශිෂ්‍යයෙක් කියලා හිතන්නේ ඔයා පුරුෂයෙක්. නේ සැකයක් නැහැනේ පුරුෂයෙක්නේ. ඒතර සැමියෙක් නෙමෙයිනේ. ආම සැමියෙක් කියලා නේ. ඒතකොට මම මේ කියන ප්‍රකාශය හරි. සෑම සැමියෙකුම පුරුෂයෙකි. නමුත් සෑම පුරුෂයෙකුම සැමියෙකු නොවේ. නේ? ඒ වගේ විභාගෙදී එකපාරක් අහුවා ප්‍රශ්නයක්. සෑම ව්‍යාපාරයක්ම සංවිධානයකි. නමුත් සෑම සංවිධානයක්ම ව්‍යාපාරයක් නොවේ. පැහැදිලි කරන්න කියන්නේ. දරුවනේ යම් කිසි දෙයක් සංවිධානයක් වෙන්න නම් ඒකේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕන මූලිකම ලක්ෂණ ගොඩක් තියෙනවා. මූලිකම ලක්ෂණ තමයි ඒකේ පුද්ගලයින් සිටීම සහ අරමුණක් තිබීම කියන එක වැදගත්. හරි? යම් කිසි සංවිධානයක් කිසියම් අරමුණක් ඉටු කරගන්න පුද්ගලයන් සමූහයක් එක්ක වුණොත් යම් කිසි අරමුණක් ඉටු කරගන්න පුද්ගලයන් සමූහයක් එක්ක වුණොත් ඒකට අපි කියනවා සංවිධානයක් කියලා. ඕක ව්‍යාපාර සංවිධානයක් වෙන්න නම් වෙළඳපළට භාණ්ඩ හා සේවා සැපයීම කරන්න ඕන. වෙළඳපළට භාණ්ඩ හා සේවා සැපයීම කරන්න ඕන. වෙළඳපළට භාණ්ඩ හා සේවා සැපයීම කරොත් ඒක මක් වෙනවද? ඒක ව්‍යාපාර සංවිධානයක් බවට පරිවර්තනය වෙනවා. ඔයාලට තේරෙනවද මම කියන දේ? නිකම්ම පුද්ගලයන් යම් කිසි පොදු අරමුණක්. ඒ අරමුණ ලාභ වෙන්නත් පුළුවන්, සුබ සාධනය වෙන්නත් පුළුවන්. ලාභ හෝ සුබ සාධන අරමුණෙන් පුද්ගල කණ්ඩායමක් එක්ක වුණොත් ඒක සංවිධානය. හැබැයි යාලා වෙළඳපළට භාණ්ඩ හෝ සේවා සැපයීම කළොත් ඒක ව්‍යාපාර සංවිධානයක් වෙනවා. දැන් උදාහරණයක් විදිහට රතුකුරුස සංවිධානය. සංවිධානයක් විතරයි. වෙළඳපළේ භාණ්ඩ හෝ සේවා අලෙවි කරන්නේ නේ. නමුත් සම්පකාරයක් බලන්නකො. සම්පකාරයක සුබ සාධන අරමුණෙන් පුද්ගල කණ්ඩායමක් එක්ක වෙලා හැබැයි වෙළඳපළට භාණ්ඩ හා සේවා සපයන. ඒක ඇවිල්ලා සම්පකාරේ නිකං සංවිධානයක් නෙමෙයි ව්‍යාපාර සංවිධානයක්. ඒ කියන්නේ සංවිධානයක් වෙන්න ඕන තියෙන්න ඕන මූලිකාංග දෙක අනිවාර්යෙන් ව්‍යාපාර සංවිධානයක තියෙනවා. ඒ තමයි පුද්ගලයෝ සහ අරමුණු පැවතීම. ඒ අනුව හැම ව්‍යාපාරයක්ම සංවිධානයක්. හැබැයි හැම සංවිධානයක්ම ව්‍යාපාරයක් නොවෙන්නේ ඇයි? වෙළඳපළට භාණ්ඩ හා සේවා සපයන්නේ නැති නිසා. ඔයාලට තේරෙනවද මම කියන දේ පුතේ? right. හරිනේ අපි ඉස්සලා මේක ලියලෙමු. මෙම ලියන්න පිටුවංක 2 ව්‍යාපාර සංවිධානයක් යනු මෙම ලියන්න. මිනිස් අවශ්‍යතා සහ උවමනා තෘප්තිමත් කිරීම සඳහා
මිනිස් අවශ්‍යතා සහ උවමනා තෘප්තිමත් කිරීම සඳහා මිනිස් අවශ්‍යතා සහ උවමනා තෘප්තිමත් කිරීම සඳහා වෙළඳපළට භාණ්ඩ හා සේවා සැපයීමට වෙළඳපළට භාණ්ඩ හා සේවා සැපයීමට වෙළඳපළට භාණ්ඩ හා සේවා සැපයීමට නිර්මාණය වූ විවිධ ගණයේ व्यवसायन विविध गणයේ व्यवसायन විවිධ ගණයේ व्यवसायन व्यापार संविधान ලෙස व्यापार संविधान ලෙස හැඳින්විය හැක व्यापार संविधान ලෙස හැඳින්විය හැක व्यापार संविधान ලෙස හැඳින්විය හැක right ඊට question එකට යන්න සංවිධානයක් සහ ව්‍යාපාර සංවිධානයක් යන සංකල්ප අතර වෙනස කෙටියෙන් පැහැදිලි කරන්න මෙහෙම ලියන්න කිසියම් පොදු අරමුණක් ඉටු කර ගැනීම සඳහා කිසියම් පොදු අරමුණක් ඉටු කර ගැනීම සඳහා කිසියම් පොදු අරමුණක් ඉටු කර ගැනීම සඳහා පුද්ගලයන් රාශියක් සම්බන්ධ වූ විට පුද්ගලයන් රාශියක් සම්බන්ධ වූ විට සංවිධානයක් නිර්මාණය වේ සංවිධානයක් නිර්මාණය වේ සංවිධානයක් නිර්මාණය වේ ඡේද කඩන්න එවන් සංවිධානයක් වෙළඳපළට භාණ්ඩ හා සේවා සපයන විට වෙළඳපළට භාණ්ඩ හා සේවා සපයන විට එය ව්‍යාපාර සංවිධානයක් වේ ව්‍යාපාර සංවිධානයක් වේ ඒ අනුව සෑම ව්‍යාපාර සංවිධානයක්ම
සෑම ව්‍යාපාර සංවිධානයක්ම සංවිධානයක් වන අතර සෑම සංවිධානයක්ම ව්‍යාපාර සංවිධානයක් නොවේ. සෑම සංවිධානයක්ම ව්‍යාපාර සංවිධානයක් නොවේ. right. හොඳයි. එහෙනම් මේ සංවිධානය සහ ව්‍යාපාර සංවිධානය අතර වෙනස තමයි අපි සාකච්ඡා කරේ. ඊට පස්සේ ඒවට බලන්න පුළුවන් ව්‍යාපාර සංවිධානයක තියෙන නිශ්චිත අංග මොනවද කියලා, ව්‍යාපාර සංවිධානයක තියෙන එක කොටස් මොනවද කියලා. නමක් තියෙනවා, පහසුවෙන් අඳුර ගන්න නමක් තියෙනවා, අරමුණු තියෙනවා, පුද්ගලයෝ ඉන්නවා, දූරාවලියක් තියෙන පුතේ. දූරාවලිය කියලා කියන්නේ තනතුරු පේලිය නේ. දැන් අධ්‍යක්ෂක, සාමාන්‍ය අධිකාරී, නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී, ඒ වගේ තනතුරු පේලියක් තියෙන්නේ. ඉස්කෝලේ ඉන්නේ විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති, සහකාර විදුහල්පති, ඒ වගේ දූරාවලිය කියලා කියන්නේ ඒකයි. සංවිධානය ඇතුලේ නීති රීති ටිකක් තියෙනවා. සංවිධානය ඇතුලේ කල්චර් එකක් අපි කියන ඕගනයිසේෂන් කල්චර් නැත්නම් සංවිධාන සංස්කෘතියක්. ඒක සංවිධානයට වෙනස් වෙනවා. ඒ වගේ දේවල් අනිවාර්යයෙන්ම දකින්න පුළුවන්. හරි, ඒවා බලලා හයිලයිට් කරගන්න. ව්‍යාපාර සංවිධානයක නිශ්චිත අංග. ඒවා දිහා බලලා මේක ව්‍යාපාර සංවිධානයක්ද කියලා අඳුර ගන්න පුළුවන්. හරිද? right. හොඳයි. එහෙනම් අපි ඊළඟට සාකච්ඡා කරමු. දැන් ව්‍යාපාර කටයුත්තක් කිරීමේදී ඒක සංවිධානය කරගන්න අපි භාවිතා කරන විවිධ සංවිධාන වර්ග තියෙනවා. මෙන්න දැන් සමහර වැඩ අපිට තනියෙන් කරගන්න පුළුවන්. සමහර වැඩ අපිට තනියෙන් කරගන්න බෑ. නේද? සමහර වැඩ අපිට තනියෙන් කරගන්න පුළුවන්. සමහර වැඩ අපිට තනියෙන් කරගන්න බෑ. දැන් ගෑනු ළමෙක්ගේ පස්සෙන් ගිහිල්ලා ඒ ගෑනු ළමයාගේ කැමැත්ත ගන්න, ඒ ගෑනු ළමයාත් එක්ක කතා කරන්න යන්න සමහරලාට ඒව තනියෙන් කරගන්න බෑ. හරි. ඒ වගේ වෙලාවට සමහරට සපෝට් එකට යාළුවෙක් එක්කන් යනවා, එහෙම කරනවා. හරි. එහෙම කරන්න එපා. ඉතින් බයයි, තනියෙන් යන්න බෑ, බැන්නොත් කියලා බයයි. ඒ නිසා කවුරු හරි එක්කන් යනවා. ඒතකොට ඒකට දෙන්නෙක් ඕනේ. හැබැයි යාළුනාට පස්සේ ඒකිට එක්ක කතා කරන්න යන්න, ෆිල්ම් එකක් බලන්න යන්න අර පස්සෙන් යන්න එකතු කරගත්ත යාළුවෝ වරන් යන්නේ නැහැ නේ. ඌට අපි කියන්නෙත් නැහැ. අපි චිත්‍රපටිය බලලා එනකොට මගදී තමයි ඌව හම්බෙන්නේ. අපි ඒතකොට කියනවා ෆිල්ම් එකක් බලන්න ගියා බං කියලා. සමහර වැඩ අපිට තනියෙන් කරගන්න පුළුවන්, සමහර වැඩ අපිට තනියෙන් කරගන්න බෑ. නේ? ඉතින් ඒ වගේ වෙලාවට අපි දැන් වැඩක් සංවිධානයේ දැන් ගෙදරින් දෙන බත් එකක් කන්න අපිට තනියෙන් පුළුවන්. හැබැයි කවුරු හරි දානකට ගෙනාපු විශාල බත් එකක් කන්න අපි කීප දෙනෙක් සම්බන්ධ වෙනවා. ඉතින් ඒක නිසා අර මේ සමහර දේවල් කරන්න අපිට කීප දෙනෙක් ඕන වෙනවා. ඒකයි දැන් සමහර ව්‍යාපාර තනියෙන් කර දෙහැයි. දැන් පාරයිනේ බුලත් විතර කඩයක් තනියෙන් කරන්න පුළුවන්. නමුත් පිටරට සපත්ය වන කම්පැනි එකක් කරන්න ගියොත් මේක තනියෙන් කරගන්න බෑ. ඒතන ලොකු රිස්ක් එකක් තියෙනවා. ලොකු අවදානමක් තියෙනවා. ඒක තනියෙන් දරා ගන්න බෑ. නේ? අලාභයක් වුණොත් තනියෙන් දරා ගන්න බෑ. අලාභයක් වෙච්ච වෙලාවට අපිට හිතෙනවා තව කවුරු හරි හිටියනම් හොඳයි මේක දරා ගන්න කියලා. ලාභයක් වෙච්ච වෙලාවට කවුරු හරි ඉන්දියානම් හිතනවා නේද? අපරාධ මූ ඉදිරිය නැත්තම් මට තනියෙන් ගන්න පුළුවන් කියලා. ඉතින් ඒ වගේ සමහර දේවල් වලදී කට්ටිය ඕනේ. සමහර දේවල් වලදී කට්ටිය ඕනේ නැහැ. නේ? දැන් සමහර දේවල් කරනකොට තමන්ගේ දක්ෂතාවයෙන් ඒ දේවල් කර දෙයි. නමුත් තව සමහර දේවල් කරනකොට තමන්ගේ දක්ෂතාවයෙන් ඒ දේවල් කරන්න බෑ. දැන් ගහක නගිනවා නම් සමහර අයට තනියෙන් නගින්න පුළුවන්. සමහර අයට පොඩ්ඩක් අත්වාරුව දෙන්න නේ ගහේ බඳ පොඩ්ඩක් මෙහිම අල්ලගෙන ඉන්න කවුරු හරි ඕන වෙනවා. නේ? එහෙම ඕනේ. නැතුව බෑ. ඉතින් එතකොට මේ ඒ වගේ දෙයක් තමයි සංවිධානය කරගන්නවා කියලා කියන්නේ. ඉතින් ඒ වගේ දැන් ඉස්සෙල්ලම දැන් දරුවනේ අපි මොකක් හරි ව්‍යාපාරයක් කරනවා නම් ඉස්සෙල්ලාම අපි තීරණය කරන්න ඕන අපි කරන ව්‍යාපාර කාර්ය කුමක්ද කියන එක තමයි තීරණය කරන්න ඕන.
මොකද්ද අපි කරන ව්‍යාපාර කාර්යය? හරි. අපි ෆාමසි එකක් දානවා කියලා හිතන්න ෆාමසි එකක් දානවා. අපි ව්‍යාපාර කාර්යය අපි ආසයි ෆාමසි එකක් දාන්න. ඉතින් අපි බලනවා මේ ෆාමසියක් දාන්න අවශ්‍ය කරන දැන් යම්කිසි ව්‍යාපාර කටයුත්තකට සංවිධාන වර්ගයක් තෝරා ගැනීමේදී අපි අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕන කාරණා කීපයක් තියෙනවානේ. මොනවාද ඒ කාරණා? එකක් තමයි අවශ්‍ය ප්‍රාග්ධනය. අවශ්‍ය ප්‍රාග්ධනය බලන්න. දැන් ෆාමසියක් දානවා නම් අඩුම තරමේ සුළු පරිමාණයක් දානවා නම් ලක්ෂ 10ක් විතර යනවා. ෆාමසියක් දාන්න. කඩයක් රෙන්ට් එකට ගන්න, AC එකක් අනිවාර්යෙන් හයි කරන්න ඕනේ, ෆ්‍රිජ් එකක් ගන්න ඕනේ, සමහර මේ ඖෂධ වර්ගයේ ෆ්‍රිජ් එකේ තියන්නේ. නේද? ඉතින් රැක් ගහන්න ඕන, වීදුරු දාන්න ඕනේ. ඒවට ඉතින් ලක්ෂ 10ක කීමණිය දෙන්න ඕනේ, ඖෂධ ටිකක් ගන්න ඕන. සේවක පඩනඩි මාසයකට දෙකකට තියා ගන්න ඕනේ. ඉතින් අවශ්‍ය කරන කාරක හා ස්ථාවර ප්‍රාග්ධනය අපිට තනියෙන් දාන්න පුළුවන්ද කියන එක බලන්න ඕනේ. ඒ වගේම අනිත් එක තමයි අවශ්‍ය දක්ෂතා. අවශ්‍ය ව්‍යාපාරයේ වෙනුවෙන් අවශ්‍ය දක්ෂතා. ෆාමසියක් කරනවා නම් අනිවාර්යෙන් ෆාමසිස්ට් කෙනෙක් ඉන්න ඕනේ. ඒ කියන්නේ ඖෂධ වේදියෙක් ඉන්න ඕනේ. ඖෂධ වේදී විභාගේ තමන් පාස් නැත්තම් ඒ වගේ මේ අවශ්‍ය කරන නීතිමය අවශ්‍යතා. නීතිමය අවශ්‍යතා නේ ඖෂධ වේදී විභාගයේ තමන් පාස් නැත්තම් ඒක පාස් වෙච්ච කෙනෙක් සේවකයෙක් විදිහට සම්බන්ධ කරගන්න ඕනේ. හැබැයි සේවකයාට පරිමර්දි වුණොත් එයා දාලා යන්න පුළුවන්. ඒ නිසා ගොඩක් වෙලාවට කරන්නේ සේවකයෙක් විදිහට නෙමෙයි අයිතිකාරයෙක් විදිහට සම්බන්ධ කරගන්න. එතකොට එයා කාගෙන ඉන්නවා. දැන් හෝටලයක් කරනවා නම් කෝකියව පාර්ට්නර් කෙනෙක් කරගන්න. ඒතර එයා දාලා යන්නේ මොකද එයාගේ බිස්නස් එක වෙනවා ඒක. ඒ නිසා අවශ්‍ය කරන දක්ෂතා, ඒ වගේම නීතිමය අවශ්‍යතා. දැන් Taman තනි ව්‍යාපාරයක්, හවුල් ව්‍යාපාරයක් පිටවනවා නම් තියෙන නීතිමය අවශ්‍යතා නෙමෙයි සමාගමක් පිටවනවා නම් තියෙන. ඊට වඩා වැඩි ඒක. ඒතර ඒ ව්‍යාපාර සංවිධාන වර්ගයක් තෝරගන්නකොට අපි බලන්න ඕනේ ඒකට තියෙන නීතිමය අවශ්‍යතා මොනවද කියලා. ඒ වගේම අවශ්‍ය කරන අයිතිකරුවන්ගේ සංඛ්‍යාව. අයිතිකරුවන්ගේ සංඛ්‍යාව දැන් හවුල් ව්‍යාපාරයක් දාන්න අඩුම තරමේ දෙන්නෙක් ඉන්න ඕනේ. සමාගමක් දාන්න අඩුම තරමේ දෙන්නෙක් හෝ එක්කෙනෙක් ඉන්න ඕනේ. ඒ කියන්නේ රජය දානවා නම් තනියෙන් දාතයක අපි දානවා නම් දෙන්නෙක් ඉන්න ඕනේ. ඉතින් ඒ වගේ සම්පකාරයක් දානවා නම් අඩුම තරමේ 7 දෙනෙක් 10 දෙනෙක් ඉන්න. සම්පකාරයක් දානවා නම් අඩුම තරමේ 10 දෙනෙක් ඉන්න ඕනේ. සමාජිකව 10ක් කව වෙන්න ඕනේ. ඉතින් සමාජිකව 10ක් නැත්තම් අපිට සම්පකාරයක් දාගන්න වෙන්නේ නේ. ඉතින් එතකොට ඒ වගේ මේ අවශ්‍ය කරන අයිතිකරුවන්ගේ සංඛ්‍යාව ප්‍රාග්ධනය සම්පාදනය කර ගැනීමේ හැකියාව දැන් තනි ව්‍යාපාරයකට හවුල් ව්යාපාරයකට අයිතිකාරයෝ දාන සල්ලි තමයි තියෙන්නේ. හැබැයි සමාගමක් ගත්තාම ඒගොල්ලන්ට කොටස් වලින් බලේ රේෂ්ඨ වෙලා කොටස් නිකුත් කළා සල්ලි සම්පාදනය කරගන්න පුළුවන්. බැංකුවකට ගියාම ණයක් ගන්න ලේසි වෙන්නේ ඒක සමාගමක් නම්. එතකොට ඒ අවශ්‍ය කරන ප්‍රාග්ධනය හෝ ඒවා සම්පාදනය කරගැනීමේ මාර්ග ව්‍යාපාරට අවශ්‍ය කරන දක්ෂතා ඊට පස්සේ ව්‍යාපාරය වෙනුවෙන් කළ යුතු නීතිමය අවශ්‍යතා ව්‍යාපාරට අවශ්‍ය කරන අයිතිකරුවන්ගේ සංඛ්‍යාව ඒ වගේම ආරම්භ කිරීමේ පහසුව සහ විසුරුවා හැරීමේ පහසුව තනි ව්‍යාපාරයක් පහසුවෙන් ආරම්භ කළා පහසුවෙන් විසුරුවා හරින්න පුළුවන් හැබැයි හවුල් ව්‍යාපාරයක් පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන් විසුරුවා හරින්න අමාරුයි ඒක හරියට කසාදයක් වගේ හවුල් ව්‍යාපාරයක් කියන්නේ කසාදයක් වගේ කසාද බඳින්න ලේසි කසාද බඳින්න ආසයි සමහර අය නේ විවාහය කියන්නේ පොදු වැසිකිළියක් වගේ කියනවනේ සමහර අය කියනවනේ එහෙම. ඒ කියන්නේ টয়ලට් එකකින් එළිය ඉන්න අයට টয়ලට් එකට යන්න ආසයි. හැබැයි ඇතුළේ ඉන්න අයට ඉන්න බෑ ගඳයි එළියට එන්න බෑ දඟලන්නේ. නැත්තම් විවාහයේ අමු අඹ ගෙඩියක් වගේ කියනවා. ඒ කියන්නේ බලන් ඉන්න අයගේ කටට කෙලවුණනවා. හරි හැබැයි කණේ අයගේ දත් ඉරි වැටෙනවා. ඒ කියන්නේ බැඳපු නැති අයට බඳින්න හිතනවා බඳින අයුන්ගේ දත් ඉරි වෙලා තියෙන්නේ. එහෙම කතාවට කියනවා. නමුත් ඕවා 100%ක් ඇත්ත නෙමෙයි. හොඳට ඒක බැලන්ස් කරගෙන යන්න පුළුවන් අය ඉන්න ඕන තරම්. ඉතින් ආරම්භ කරන හවුල් ව්‍යාපාරය 15 පහසුවෙන් ආරම්භ කරන්න විසුරුවා හරින්න බෑ. එක්කෙනෙක් හරි අකමැති නම් විසුරුවා හරින්න බෑ. ඒක උසාවිය යන්න වෙනවා. ඉතින් අපි බලන්න ඕන ආරම්භ කිරීමේ සහ විසුරුවා හැරීමේ පහසුකම් පිළිබඳව අනිවාර්යෙන් බලන්න ඕනේ. ඉතින් ඒ වගේ ව්‍යාපාර සංවිධානයක් තෝරා ගැනීමේදී අපි සැලකිලිමත් වෙන්න ඕන කාරණා තියෙනවා. දැන් ඒ වගේ ඒ සාධක මත මේ ව්‍යාපාර සංවිධානවල වාසිය කිනේව රඳා පවතිනවා. අපිට දැන් ලංකාවේ ව්‍යාපාරයක් සංවිධානය කරගන්න නම් තනියෙන් පුළුවන්, හවුල් විදියට පුළුවන්, සමාගමක් විදියට පුළුවන්, සම්පකාරයක් විදියට පුළුවන්, රජයේ පටන් ගන්නවා නම් දෙපාර්තමේන්තු විදියට පුළුවන්, සංස්ථා විදියට පුළුවන්, රාජ්‍ය මණ්ඩල විදියට පුළුවන්, එක ක්‍රම තියෙනවා. දැන් මෙතන මේ අභ්‍යාසයෙන් අපෙන් අහන්නේ ව්‍යාපාර සංවිධානයක් සඳහා අපි විසින් භාවිතා කළ හැකි ක්‍රම. ලංකාවේ පාවිච්චි කරන්න පුළුවන් සංවිධාන වර්ග. පිටවංක 2. රයිට්. එහෙනම් පළවෙනි එක ලියන්න කේවල ස්වාමී. කේවල ස්වාමී කියන්නේ තනියෙන් කරන්න ව්‍යාපාර. කේවල ස්වාමී. කේවල ස්වාමී. කේවල ස්වාමී. ඒ වගේම හවුල් ව්‍යාපාර.
කේවල ස්වාමී වගේම හවුල් ව්‍යාපාර. සමාගම් සමූපකාර වරලත් ව්‍යාපාර ව්‍යාපාර සංයෝජන බද්ධ ව්‍යාපාර ඒ ඔක්කොම ඉස්සරහට අපි උගන්වනවා. බද්ධ ව්‍යාපාර රාජ්‍ය දෙපාර්තමේන්තු රාජ්‍ය සංස්ථා රයිට් ඒ ඇති. ඒ සාමාන්‍ය ලංකාවේ පාවිච්චි කරන්න පුළුවන් ව්‍යාපාර සංවිධාන වර්ග තමයි ඔය තියෙන්නේ. හරි එහා පැත්තේ පිටිපස්සේ කරන්න බලන්න පුතේ. සියලු ව්‍යාපාර සංවිධාන වල දක්නට නොලැබෙන ලක්ෂණය වන්නේ මොකද්ද? සමාජ සුබ සාදර අරමුණ සියලු ව්‍යාපාර සංවිධාන වල දකින්න තියෙන ලක්ෂණයක් නෙමෙයි. නේ? ඊට පස්සේ පිටු අංක චුට්ටක් පුතාලා යන පිටු අංක 5ට මම මේ කියලා දුන්න කාරණයක් තියෙනවා පිටු අංක 5. දැන් පුතාලා දන්නවනේ ලංකාවේ තියෙන ව්‍යාපාර සංවිධාන වර්ග නේ? ලංකාවේ දැන් තියෙන ව්‍යාපාර සංවිධාන වර්ග තමයි මම ඔයාලට කිව්වේ. දැන් ඒ ව්‍යාපාර සංවිධාන වර්ගයක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳව තමයි අපි සාකච්ඡා කළේ. නේ? ව්‍යාපාර සංවිධානය තෝරා ගැනීමේදී සැලකිලිමත් යුතු කරුණු පිළිබඳව. ඔබ බලන්න පිටු අංක 5 අන්තිම මාතෘකාවේ තියෙනවා ව්‍යාපාර සංවිධානයක් තෝරා ගැනීමේදී සැලකිලිමත් යුතු කරුණු. මම කිව්වේ අර දැන් සමහර දැන් අවශ්‍ය ප්‍රාග්ධන ප්‍රමාණය සහ ඒවා ලබා ගැනීමේ මාර්ග. තනි ව්‍යාපාර වලට ප්‍රාග්ධනය ලබා ගන්න තියෙන හැකියාව අඩුයි. නමුත් සමාගම් වලට වැඩි. සමාගමක් පටන් ගන්නකොට වැඩි ප්‍රාග්ධනයකුත් ඕනේ. ඒකත් මතක තියාගන්න ඕනේ ආ. හරි. ඒතර ඒකේ බලන්නකෝ පළවෙනි එක හයිලයිට් කරගන්න. ඒ වගේම ආණ්ඩුවෙන් ලැබෙන ආධාර උපකාර. අපි සම්පකාරයක් පටන් ගත්තොත් අපිට ලොකු ආධාර උපකාර ප්‍රමාණයක් ලැබෙනවා. හැබැයි අපි සමාගම පටන් ගත්තොත් පටන් ගත්ත දවසට ටැක්ස් ගහන්න තමයි ආණ්ඩුව බලන්නේ. ඒ වගේම නෛතික පුද්ගලභාවයේ ස්වභාවය. දැන් සමහර සංවිධාන තියෙනවා කෙලින්ම නඩු දානවා නම් නීති කටයුතු කරනවා නම් සංවිධානයේ නමින් කරත හැකි. කම්පැනි වලට එහෙම කරන්න පුළුවන්. නමුත් තනි ව්‍යාපාර හවුල් ව්‍යාපාර වගේ වට ඒවා අයිතිකරුවන්ගේ නමින් තමයි හැමදේම කරන්නේ. සමහර සංවිධාන වලට ඒ පටන් ගත්ත අයිතිකාරයා මැරුණත් දිගටම පවත්වාගෙන යන්න පුළුවන් තව අයිතිකාරයෝ සම්බන්ධ කරගෙන. සමාගම් උදාහරණයක්. දැන් තනි ව්‍යාපාර හවුල් ව්‍යාපාර අයිතිකාරයෝ මැරුණොත් සමහරට අයිතිකාරයත් එක්ක ව්‍යාපාරය අවසන් වෙනවා. හරි? ඒතර අපි බලන්න ඕන පැවැත්මේ ස්වභාවය බලන්න ඕන, නෛතික පුද්ගලභාවය බලන්න ඕන, ඒ වගේම අයිතිය පවරන්න තියෙන හැකියාව. සමහර ව්‍යාපාර සංවිධාන වල අයිතිය අනිත් අයගෙන් අහන්න නැතුව පවරන්න පුළුවන් සමාගම් වල. හවුල් ව්‍යාපාර වල එහෙම බෑ. අයිතිය පවරනවා නම් අනිත් අය කැමති වෙන්න ඕනේ. ඒතර අපි බලන්න ඕනේ ඒ වගේ අයිතිය පවරන්න පුළුවන්ද කියන කාරණේ. ඒ වගේම අවශ්‍ය අයිතිකරුවන්ගේ සංඛ්‍යාව මං කිව්වේ සම්පකාරයක් දානවා නම් වැඩි ප්‍රමාණයක් ඕනේ. ඒ වගේම ආරම්භ කිරීමේ සහ අවසන් කිරීමේ පහසුව බලන්න ඕනේ. ඒ වගේම සංවිධානයට දාලා නීතිමය කොන්දේසි ප්‍රමාණය මොනවද කියන එක බලන්න ඕනේ. ඒ අනාදි කාරණාවන් බලලා තමයි අපි ව්‍යාපාර සංවිධාන වර්ගයක් සාමාන්‍යයෙන් දරුවනේ අපි තෝරගන්නේ. හරිද? දැන් පුතාලා දන්නවනේ දැන් ලංකාවේ තියෙන ව්‍යාපාර සංවිධාන වර්ග නම් කරන්න කිව්වොත් ලංකාවේ තියෙන ව්‍යාපාර සංවිධාන ප්‍රමාණය නම් කරන්න කිව්වොත් පුතාලා දන්නවා ව්‍යාපාර සංවිධාන නම් කරන්න. මොනවද ලංකාවේ තියෙන ව්‍යාපාර සංවිධාන? කේවල ස්වාමි ව්‍යාපාර තියෙනවා. හවුල් ව්‍යාපාර තියෙනවා. සමාගම් තියෙනවා. ඒ වගේම සමූපකාර තියෙනවා. ඒ වගේම වරලත් ව්‍යාපාර වගේ දේවල් තියෙනවා. ඒ වගේම බද්ධ ව්‍යාපාර වගේ දේවල් තියෙනවා. ඒ වගේම ව්‍යාපාර සංයෝජන තියෙනවා.
ලංකාවේ තියෙන ව්‍යාපාර. ඒ වගේම තව තියෙනවා දරුවනේ රාජ්‍යංශය ගත්තාම රාජ්‍ය දෙපාර්තමේන්තු තියෙනවා. හරි? රාජ්‍ය දෙපාර්තමේන්තු තියෙනවා. ඒ වගේම රජයේ තියෙනවා තව රාජ්‍ය සංස්ථා වගේ දේවල් තියෙනවා. රාජ්‍ය සංස්ථා. මෙන්න මේවා තමයි සාමාන්‍යයෙන් ලංකාවේ ව්‍යාපාර කටයුත්තකට පාවිච්චි කරන්න පුළුවන් සංවිධාන. ඒතර ඕගොල්ලන්ට එක්සෑම් එකේදී අහනවා විවිධ ව්‍යාපාර සංවිධාන වර්ග බිහි වෙන්න හේතු මොනවද කියලා. හරි විවිධ ව්‍යාපාර සංවිධාන වර්ග බිහි වෙන්න හේතු මොනවද කියලා. දැන් මේ සංවිධාන ටික දන්නවනම් ඒවා බිහි වෙන්න හේතු ටිකත් අපි දැනගන්න ඕනේ. දැන් මේ බලන්න දැන් අපිට කියනවා මේ වගේ ඇඟේ අවයව ටික ලියන්න කියලා. ඔබගේ ශරීරයේ ඇති අවයව ටික ලියන්න කියලා. දැන් අපි ලියනවා නාහය, කට, ඇස්, කන නේද බෙල්ල මේ බඩ කියලා ලියනවා. මල්ලයට ලියාගෙන යනවා. අන්තිමට දරුණු ඒවා ලියවෙනවා. ඊට පස්සේ අපෙන් අහනවා එම අවයව බිහිවීමට හේතු මොනවද කියලා අපිට හිතා ගන්න බැරිද? නහය හුස්ම ගැනීම සඳහා. ඇස් දෙක යමක් බැලීම නැත්නම් දර්ශනීය සඳහා. කන් දෙක ඇසීම සඳහා. කට කතා කිරීම මේ කෑම ආහාර ගැනීම මේ වගේ එක එක ප්‍රයෝජන තියෙනවා. දැන් එක දෙයක් ප්‍රයෝජන එකකට වඩා පාවිච්චි කරන්න පුළුවන්ද? එක දෙයකින් ප්‍රයෝජන එකකට වඩා වැඩියෙන් තියෙනවද? දැන් කට බලන්නකො. කට හුස්ම ගන්නත් වැදගත් වෙනවා. නහය වැහුව කටින් හුස්ම ගත්තේ. ඔප්ෂන් එකක් දීලා තියෙනවා. නේ? අදපු එක්කෙනා ඔප්ෂන් එකක් දීලා කවුරු නහය වැහුව කටින් හරි හුස්ම ගත්තේ. කට වැහුනොත් නහයෙන් හරි හුස්ම ගත්තේ. නේ? කට වැහෙන වෙලාවල් තියෙනව හිටපුවම. ඉතින් ඒ වගේ මේ ඔප්ෂන්ස් තියලා තියෙනවා. දැන් කට උස්ම ගන්න එක විතරක් නෙමෙයි කතා කරන්න පුළුවන් කටින්. මේ කතා කරන්න, කෑම ගන්න, හුස්ම ගන්න ඔප්ෂන්ස් කීපයක් නිසා තමයි කට කියන එක බිහි වෙලා තියෙන්නේ. දැන් මේ ව්‍යාපාර සංවිධාන බිහි වෙන්න හේතු තියෙනවා. දැන් කේවලසාමි ව්‍යාපාර බිහි වුණේ ඇයි? තමන්ගේ පුද්ගල අභිමතයේ පරිදි කටයුතු කරන්න. කියන්නේ තමන්ට ඕන විදියට වැඩ කරන්න නම් කේවලසාමි ව්‍යාපාරයක් දාගත්තට කමක් නැහැ. පුද්ගල අභිමතයේ පරිදි වැඩ කරන්න තමයි කේවලසාමි ව්‍යාපාර බිහි වුණේ. ඇයි අවුල් ව්‍යාපාර බිහි වුණේ? කීප දෙනෙක් සම්බන්ධයෙන් ප්‍රධානම හේතුව තමයි දක්ෂතා වලින් ප්‍රයෝජන ගන්න. විවිධ පුද්ගල දක්ෂතා වලින් ප්‍රයෝජන ගන්න අවුල් ව්‍යාපාර බිහි වුණා. දැන් සමහර වෙලාවට සින්දු කියන අය ඉන්නේ දෙන්නෙක් සම්බන්ධ වෙලා ඉන්නවා. බාතිය සන්තෝෂ්. ඒතර ඒ බාතියගේ දක්ෂතාවය වගේ නෙමෙයි සන්තෝෂ්ගේ දක්ෂතාවය. බාතියට හොඳට රැප් කරන්න පුළුවන්. සන්තෝෂ්ට හොඳට තාලෙට කියන්න පුළුවන් සින්දු. දෙන්න එකතු වුණාම හොඳ මික්ස් එකක් වෙනවා. හොඳ යාළුවෙම සම්බන්ධ කරගන්න ඕන වැඩක් කරනකොට. ඒ කියන්නේ දක්ෂතාව වලින් ප්‍රයෝජන ගත්තේ. දැන් අර දවසක් යාළුවෝ දෙන්නේ හැබැයි මම මේ මෝඩේ යාළුවෝ සම්බන්ධ කරගන්නේ හරිද වැඩක් කරනකොට දක්ෂතාවයක් තියෙන වැඩක් හරියට කරන්න පුළුවන් කෙනෙක්ව තමයි සම්බන්ධ කරගන්න ඕනේ. දවසක් යාළුවෝ දෙන්නෙක් යනවා පොල් කඩන්න. හොරෙන් රෑ 10ට 11ට අතර කුරුණෑගල පැත්තේ වත්තකට ගිහිල්ලා එක යාළුවෙක් කිව්වලු උඹ ඔත්තු බලපන් පල්ලෙහා ඉඳලා මම ගහට නගින්නම් කියලා. කවුරු හරි එනවනම් මට කියපන්. මට දැන් ගහට නගින්න සපෝට් එකක් දීපන් කිව්වම අරයා ගහ ඕම කරලා ඇල්ලුවලු. ඇල්ලුවාම මේ කකුලත් පැත්තට තියලා ඇල්ලුවාම අනිත් යාළුවා කකුලට නැගලා කරට නැගලා ඔළුවට කකුල තියලා ගහ බදාගෙන දැන් උඩට නගිනවලු. බහින කොටත් වෙන්දට එහෙමලු කරන්න බහින කොටත් ටික ටික හිමිසරේ බහැලා යාළුවා කරට කකුල තියලා බහිනවලු සද්දෙයි කියලා බයි. පොල් කඩලත් ගානට කොහේ අකුලක් බලලා හිමිසරේ දානකලු කරන්නේ. ඉතින් මේ එදාමලු මේ රෑ මහා රෑ පොල් කඩන්න ගිහිල්ලා රෑ දැන් පොල් ටික කඩලා හිමිසරේ එනකොට මේ දැන් උඩ ඉන්න එක්කෙනා හිමිසරේ බහිනවලු. මේවට බහැලා යාළුවගේ කරේ කකුල වැදුන ගමන් සාමාන්‍යයෙන් කරන්නේ පණින එක ලුබිමට. යාළුවා කරේ කකුල වැදුනලු එයා බිමට පැන්නලු. බිමට පැන්නාම එයා බිමට පැනලා බුදු අම්මෝ කියලා කෑ ගැහුවලු. බිමට පැනලා තියෙන්නේ සාමාන්‍යයෙන් අඩි 20ක් විතර අඩි 20ක් 25ක් විතර උඩ ඉඳන් තමයි පැනලා තියෙන්නේ බිමට. තුනටිය කැඩලා කෑ ගහලා අන්තිමට උන් දෙන්නව අහුවෙලා. ඒ කොහොමද යාළුවාගේ කර වැදුනහම බිමට පැන්නාම තුනටිය කැඩෙන්නේ කොහොමද? යාළුවා මොකද දන්නවද කරලා තියෙන්නේ? රෑයින්ද පොරට පොඩ්ඩක් බයයිලු. පොරට බය හිතලා දැන් යාළුවා උඩට ගිහලා පොල් ගෙඩියක් දෙකක් දානකොට දැන් අර බක බූණු කෑ ගහනවා. හරි සට ගාලා වවුල පියාඹනවා. හරි කකුලේ පැටලෙනවා නයිද කියලා හිතනවා වෙලාවකට. ඉතින් යාළුවාට බය හිතලා යාළුවා තනියම ගහේ ටිකක් දුර නැගලා ගහ බදාගෙන ඉඳලා බය වැඩි කමට. ඊට පස්සේ අරු පොල් කඩලා භාගයක් දුර යනකොට යාළුවාගේ කරේ කකුල වැදිලා උඩ ඉන්න මිනිහා හිතලා තියෙන්නේ මූ පල්ලෙහා ඉන්නවා කියලා බිමට පැනලා. ඉතින් බලන්න පුතා වැඩකට එක්කන් යනකොට අපි මේ වගේ මන්ද බුද්ධික යාළුවෙක් කරන් ගියොත් මොකද වෙන්නේ? කෙලින්ම වැඩේ නන්නත්තර වෙනවා. හොඳට දන්න කියන දක්ෂයෙක් තමයි අපි සම්බන්ධ කරගන්න ඕනේ. ඔයාලට තේරුණාද මම කියන්නේ? හරිද?
ඒක නිසා මේ දක්ෂතාව වලින් ප්‍රයෝජන ගන්න හවුල් ව්‍යාපාර බිහි වුණා. සහ අලාභය බෙදා ගන්න, වගකීම බෙදා ගන්න, ඒ වගේ දේවල් වලට හවුල් ව්‍යාපාර බිහි වුණා. දැන් සමාගම් වගේ දේවල් සමහර නීතිමය අවශ්‍යතා ඉටු කරන්න සමාගම් අනිවාර්යෙන් දාන්න ඕනේ. ලංකාවේ බැංකුවක් දානවනම්, රක්ෂණ ආයතනයක් දානවනම්, අනිවාර්යෙන්ම ෆිනෑන්ස් කම්පැනි එකක් දානවනම් අනිවාර්යෙන් ඒක සමාගමක් වෙන්න ඕනේ. ඇතැම් නීතිමය අවශ්‍යතා ඉටු කරගන්න. ඒ වගේම වගකීම බෙදා ගන්න, අලාභය බෙදා ගන්නත් සමාගම් මේ පිටුව ගත. අනිත් එක තමයි වගකීම සීමා කරගන්න. තමන් ව්‍යාපාරට දාපු මුදල විතරක් ණය ගෙවන්න පාවිච්චි කරන්න, තමන්ගේ පුද්ගලික දේපල ටික ආරක්ෂා කරගන්න ඕන නම් අනිවාර්යයෙන්ම සමාගම් ක්‍රමයට යන්න වෙනවා. දැන් තනි ව්‍යාපාර, හවුල් ව්‍යාපාර පටන් ගත්තොත් තමන් හදිසියෙ ව්‍යාපාර කටයුත්තකදී ණය වුණොත් අනිවාර්යයෙන්ම තමන්ගේ පුද්ගලික දේපල වෙකුලා හරි ගෙවන්න ඕනේ. සමාගම් වලදී එහෙම කරන්නේ නැහැ. ව්‍යාපාරයේ ගොඩනැගිලි වාහන ඉඩම් වික්කා එතනින් ඉවරයි. ගෙවන ණය ටික එතනින් ඉවරයි. තමන්ගේ වාහන අරමේව තිබ්බට සමහර ණයකාරයෝ උසාවියට පයින් එනවා. අමාගේ මේ අධ්‍යක්ෂකවරු එනවා වාහනේ. ඔව් පුතාලා දැකලා ඇතිනේ සමහර අර ETI සමාගම එහෙම තැම්පත් කරපු මුදල් තැම්පත් කරපු අය බස් එකේ ඇවිල්ලා පාරේ වඩේ එකක් කාලා ප්ලේන්ටියක් බීලා වෙලා නඩුවට එනවා. අරුන් ප්‍රාඩෝ එකේ එනවා. ඒ උන්ගේ පුද්ගලිකවත්කම මේව විකුණන්න බෑ. සමාගමේවත්කම විකුණන්න පුළුවන්. ඒ වගේ හොඳ ආරක්ෂාවක් සමාගම් වලින් තියෙන. දැන් අන්‍යෝන්‍ය වශයෙන් උපකාර කරගන්න තමයි සම්පකාර බිහි වුනේ. හරි? ඊට පස්සේ සමාජ සුබ සාධනයට තමයි රාජ්‍ය දෙපාර්තමේන්තු රාජ්‍ය සංස්ථා බිහි වුනේ. ඒ වගේම අන් අයගේ කීර්තිනාමයෙන් ප්‍රයෝජන ගන්න තමයි වරලත් ව්‍යාපාර බිහි වුනේ. සංකීර්ණ ව්‍යාපෘති වඩා පහසුවෙන් කරන්න තමයි බද්ධ ව්‍යාපාර බිහි වුනේ. වෙළඳපොළ තරම් කිරීමේ හැකියාව වැඩි කරන්න තමයි බිස්නස් දෙකක් එකට කම්බිනේෂන් වෙන්නේ. ඒකට සම්බන්ධ වෙන එක තමයි සංයෝජන කියලා කියන්නේ. ඒ වගේ ව්‍යාපාර සංවිධාන බිහි වෙන්න බලපානා වූ හේතු තියෙනවා. හරි. එමනම් පුතා පිටු අංක 5ට යන්න. පිටු අංක 5 පුතාගේ. හරිද? පිටු අංක 5. විවිධ ව්‍යාපාර සංවිධාන වර්ග බිහිවීමට හේතු කරුණු කියන එකට යන්නේ. විවිධ ව්‍යාපාර සංවිධාන වර්ග බිහිවීමට හේතු කරුණු. right. පළවෙනි එක ලියන්න. ප්‍රාග්ධන සම්පාදන අවශ්‍යතාවය සඳහා ප්‍රාග්ධන සම්පාදන අවශ්‍යතාවය සඳහා ප්‍රාග්ධන සම්පාදන අවශ්‍යතාවය සඳහා උදාහරණේ බැංකු කමා විශාල සමාගම් කියලා තියෙනවනේ. ඒක බැංකු කියන කෑල්ල කපන්න විශාල සමාගම. විශාල සමාගමකට ප්‍රාග්ධනය වැඩිපුර රැස් කරන්න ඕනේ. දැන් බැංකුවක් වගේ එකක් දානවා නම් අනිවාර්යයෙන්ම විශාල ප්‍රාග්ධනයක් රැස් කිරීමේ අවශ්‍යතාවය කියන එක තියෙනවා. හරි? එතකොට ඒකට සමාගම් ක්‍රමයේ තමයි යන්න වෙන්නේ. විශාල සමාගම්. right. දෙවෙනි එකට යමු. පුද්ගල දක්ෂතා වලින් ප්‍රයෝජන ගැනීම සඳහා මොකද්ද මේ සංවිධානය? හවුල් ව්‍යාපාර. පුද්ගල දක්ෂතා වලින් ප්‍රයෝජන ගැනීම සඳහා अंक 3 අලාභ සහ වගකීම බෙදා ගැනීම සඳහා අලාභ සහ වගකීම බෙදා ගැනීම සඳහා හවුල් ව්‍යාපාර සමාගම් අලාභ වගකීම් බෙදෙනවා පුද්ගලයෝ කීප දෙනෙක් අතර අලාභ සහ වගකීම් බෙදා ගැනීම සඳහා right. ඊට පස්සේ අන්‍යෝන්‍ය වශයෙන් උපකාර කර ගැනීම සඳහා එකිනෙකාට උපකාර කරගන්න අන්‍යෝන්‍ය වශයෙන් උපකාර කර ගැනීම සඳහා අන්‍යෝන්‍ය වශයෙන් උපකාර කර ගැනීම සඳහා උදාහරණ සම්පකාර ඊළඟට පසනීක සමාජ සුබ සාධන අවශ්‍යතාවය සඳහා රාජ්‍ය දෙපාර්තමේන්තු රාජ්‍ය සංස්ථා සමාජ සුබ සාධන අවශ්‍යතාවය සඳහා ඒ කියන්නේ ඔයා මුලින් හිතන්න ඕනේ මේ සංවිධාන වර්ගය ගැන. එතකොට ඔයාට හේතු හිතා ගන්න පුළුවන්. කටපාඩම් කරන්න ඕනේ නැහැ. ඊට පස්සේ 6 වෙනි එක නීතිමය අවශ්‍යතා සඳහා ඔය පොදු සමාගම් වගේ දේවල් අනිවාර්යෙන් බිහුනේ නීතිමය අවශ්‍යතා සඳහා. නීතිමය අවශ්‍යතා සඳහා
නීතිමය අවශ්‍යතා සඳහා. ඒ වගේම පුද්ගල අභිමතය පරිදි කටයුතු කිරීම සඳහා පුද්ගල අභිමතය පරිදි කටයුතු කිරීම සඳහා තමයි ඒක පුද්ගල ව්‍යාපාර කියන ඒවා බිහි වුනේ. පුද්ගල අභිමතය පරිදි කටයුතු කිරීම සඳහා. හරි. right. හරි නේද එහෙනම්? හරි. ඒතර එතන තියෙන මාතෘකා දෙකම අපි ඉවර කළා. විවිධ ව්‍යාපාර සංවිධාන බිහි වෙන්න හේතු සහ ව්‍යාපාර සංවිධානයක් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු කාරණා. ඒ වගේම පළවෙනි පිටුවේ දෙවෙනි පිටුවේ ව්‍යාපාර සංවිධාන හැඳින්වෙව්වා. සාමාන්‍ය සංවිධානයක් සහ ව්‍යාපාර සංවිධානයක් අතර වෙනස ලිව්වා. ඊට අමතරව ව්‍යාපාර සංවිධානයක නිශ්චිතාංග පිළිබඳව සාකච්ඡා කළා. ලංකාවේ ව්‍යාපාරයකට පාවිච්චි කරන්න පුළුවන් විවිධ ව්‍යාපාර සංවිධාන වර්ග පිළිබඳව සාකච්ඡා කළා. ඊට එහා පැත්තේ තියෙන කෙටි ප්‍රශ්න කළා. ඊට අමතරව දැන් අපි යමු ඊටාම වැදගත් මාතෘකාවක් තියෙනවා පිටුවංක 3 පුතේ ව්‍යාපාර සංවිධාන වර්ග කිරීම කියන මාතෘකාවට යමු. දරුවනේ ව්‍යාපාර සංවිධාන වර්ග කරන්න පුළුවන් එක එක පදනම් තියෙනවා. විවිධ පදනම්. දැන් පන්තියක ළමයින්ව වර්ග කරන්න පුළුවන් විවිධ පදනම් තියෙනවානේ. ගෑනු ළමයි, පිරිමි ළමයි, උස ළමයි, මිටි ළමයි, කළු ළමයි, කළු නැති ළමයි නේද? දක්ෂ ළමයි, අදක්ෂ ළමයි, කීකරු ළමයි, අකීකරු ළමයි. හරිද? ඒ වගේ එක එක විදිහට වර්ග කරන්න පුළුවන්. හරි? අපිට ලංකාවේ තියෙන ව්‍යාපාර සංවිධාන අයිතිය මත, වගකීම මත, නීතිමය පුද්ගලභාවය මත, පැවැත්ම මත කියන විවිධ සාධක මත අපිට වර්ග කරන්න පුළුවන්. නමුත් මතක තියාගන්න ඕගොල්ලන්ගේ සිලබස් එකට අදාළ වෙන්නේ ව්‍යාපාර සංවිධාන අයිතිය මත වර්ගීකරණය පමණයි. ව්‍යාපාර සංවිධාන හිමිකාරත්වය මත අයිතිය මත වර්ගීකරණය පමණයි ඕගොල්ලන්ගේ සිලබස් එකට අදාළ වෙන්නේ. ඒ අනුව ව්‍යාපාර සංවිධාන ප්‍රධාන වශයෙන් අයිතිය මත වර්ග කරනවා නම් ව්‍යාපාර සංවිධාන අයිතිය මත වර්ග කරනවා නම් ව්‍යාපාර සංවිධාන දරුවනේ ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. මොකක්ද මේ කොටස් දෙක? එකක් තමයි පෞද්ගලික අංශයේ ව්‍යාපාර තියෙනවා. පෞද්ගලික අංශයේ ව්‍යාපාර තියෙනවා. අනිත් එක තමයි පොදු අංශයේ ව්‍යාපාර තියෙනවා. එකක් පෞද්ගලික අංශයේ ව්‍යාපාර තියෙනවා. අනිත් එක තමයි මොකද්ද? පොදු අංශයේ ව්‍යාපාර තියෙනවා. දැන් මොකද්ද මේ පෞද්ගලිකයි පොදුයි කියන වචන දෙකේ තේරුම? පෞද්ගලිකයි පොදුයි. පෞද්ගලිකයි කියන්නේ එක පුද්ගලයෙක්ට හරි පුද්ගල කණ්ඩායමකට හරි විතරයි අයිති. ඒ කියන්නේ අයිතිය සීමිත පිරිසකට තමයි තියෙන්නේ. ඒකයි පෞද්ගලිකයි කියන එකේ තේරුම. දැන් මගේ පෞද්ගලික මෝටර රථය මං කැමති විදිහට පාවිච්චි කරන්නේ. මං කැමති අයට නතර කරනවා, කැමති නැති අයට නතර කරන්නේ. කැමති අය නග ගන්නවා, කැමති අය අකමැති අය නග ගන්නෑ. මං කැමති විදිහට පාවිච්චි කරනවා. නේ දැන් ඔබේ ගෙදර පෞද්ගලික ඇඳක ඔයා ඇඳේ නිදා ගන්න ගියාම ඔයා අඳුරන්නේ නැති මිනිහෙක් නැගලා ඉන්නවා ඇඳට. හරි ඔයා ගිහලා එයාත් එක්ක නිදා ගන්න යනවද? පොල්ලක් අරගෙන දෙනවා දුවන්න බෑ. පෞද්ගලිකයි කියන්නේ අපිට ඕන විදිහට අපි කැමති විදිහට. ඒ කියන්නේ පෞද්ගලික දේ අයිති කාටද? එක පුද්ගලයෙක්ට හෝ පුද්ගල කණ්ඩායමකට. නේ? පොදුයි කියන එකේ තේරුම එක් පුද්ගලයෙක්ට හෝ පුද්ගල කණ්ඩායමකට අයිති නෑ. එක් පුද්ගලයෙක්ට හෝ පුද්ගල කණ්ඩායමකට අයිති නෑ. සමස්තයක් විදිහට ජනතාවටම අයිති. දැන් උදාහරණයක් විදිහට මහජන ක්‍රීඩාංගණයකට පැනලා සෙල්ලම් කරන්න ඒ ප්‍රදේශයේම ජනතාව කවුරු හරි වෙන්න ඕනද? ඒ කියන්නේ හොරණ ක්‍රීඩාංගණයක සෙල්ලම් කරන්න හොරණ කවුරු හරි වෙන්න ඕනද? කුරුණෑගල ක්‍රීඩාංගණයක සෙල්ලම් කරන්න කුරුණෑගල කවුරු හරි වෙන්න. එහෙම එකක් නෑ. ඒවා පොදුයි හැමෝටම අයිති. දැන් පොදු බස් රථයකට නගින්න පොදු වැසිකිළියකට යන කායෙන්වත් අහන්න ඕනද? කායෙන්වත් අහන්න ඕනේ ඒ බස් එකට නැගද? ඒක මොකද පොදු නිසා. නේ පෞද්ගලික වාහනයකට එම් නගින්න බෑ. ඒකයි දැන් එක පුද්ගලයෙක්ට හෝ පුද්ගල කණ්ඩායමකට අයිති නැත්නම් පොදු අංශය. එක පුද්ගලයෙක්ට හෝ පුද්ගල කණ්ඩායමකට අයිති නම් පෞද්ගලික අංශය. දැන් පෞද්ගලික අංශයේ ව්‍යාපාරවල මූලික අරමුණ වෙන්නේ මොකද්ද? ලාභේ. පෞද්ගලික අංශයේ ව්යාපාරවල මූලික අරමුණ තමයි ලාභේ. හැබැයි සුබ සාධන පරමාර්ථයෙන් ක්‍රියාත්මක කරන පෞද්ගලික අංශයේ ව්‍යාපාර නැතුව නෙමෙයි. ඒවා තියෙනවා. සුබ සාධන පරමාර්ථය සහිත පෞද්ගලික අංශයේ ව්‍යාපාර ඕන තරම් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට සම්පකාර. සම්පකාර කර්ම සමාජික සුබ සාධන. දැන් පොදු අංශයේ ව්‍යාපාරවල මූලික අරමුණ වෙන්නේ මොකද්ද? සමාජ සුබ සාධනය. හැබැයි ලාභ පරමාර්ථයෙන් ක්‍රියාත්මක වෙන පොදු අංශයේ ව්‍යාපාරات අනිවාර්යයෙන්ම තියෙනවා. මොනවද උදාහරණ? රාජ්‍ය සමාගම් වගේ දේවල්. රාජ්‍ය සමාගම් වගේ දේවල්. ඔන්න ඔය විදිහට ඕවා මූලික වශයෙන්ම බෙදන්න පුළුවන්. දැන් එතකොට මේවා බෙදීම තියෙන්නේ මෙහෙමයි. පොදු අංශයේ ව්‍යාපාර අපිට බෙදන්න පුළුවන් පුතේ මධ්‍යම රජයේ මගින් ක්‍රියාත්මක වන ව්‍යාපාර තියෙනවා. හරි?
නැත්නම් අපි මේකට කියනවා පාර්ලිමේන්තුව මගින් පාලනය වන ව්‍යාපාර, පාර්ලිමේන්තුව මගින් පාලනය වන ව්‍යාපාර තියෙනවා. ඒ වගේම පළාත් සභාව සතු ව්‍යාපාර තියෙනවා. ඒ වගේම පළාත් පාලන ආයතන සතු ව්‍යාපාර තියෙනවා. පළාත් පාලන ආයතන සතු ව්‍යාපාර තියෙනවා. මධ්‍යම රජයේ මගින් ක්‍රියාත්මක කරන ව්‍යාපාර ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. රාජ්‍ය දෙපාර්තමේන්තු තියෙනවා. රාජ්‍ය සංස්ථා තියෙනවා. රාජ්‍ය සමාගම් තියෙනවා. ඒවා ඔක්කොම මධ්‍යම රජයේ නැත්නම් පාර්ලිමේන්තුව මගින් පාලනය වන ව්‍යාපාර. හරි. ඒවා එහෙම තමයි පොදු අංශයේ ව්‍යාපාර කියන ඒවා බෙදෙන්නේ. යම්කිසි ගැලීම් සටහනක මේක කෙලින්ම මේව නැතුව දෙපාර්තමේන්තු සංස්ථා සමාගම් පළාත් පාලන ආයතන සතු ව්‍යාපාර කියලා තිබ්බත් ඒත් ගැටලුවක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. හරිද? දැන් ඔයා බලන්න වාගේ හරි අපි තව පොඩ්ඩකින් බලමු. පෞද්ගලික අංශයේ සතු ව්‍යාපාර මේ පෞද්ගලික අංශයේ සතු ව්‍යාපාර ප්‍රධාන කොටස් කීපයකටම බෙදෙනවා. එකක් තමයි ප්‍රධානම දේ තමයි කේවල ස්වාමි ව්‍යාපාර තියෙනවා. කේවල ස්වාමි ව්‍යාපාර තියෙනවා. ඒ වගේම දරුවනේ හවුල් ව්‍යාපාර තියෙනවා. ඒ වගේම දරුවනේ වැදගත්ම ව්‍යාපාරය තමයි සමාගම් තියෙනවා. ඒ වගේම දරුවනේ සමූපකාර තියෙනවා. ඒ වගේම දරුවනේ වෙනත් ව්‍යාපාර නැත්නම් අපි ඒවට කියනවා විශේෂිත ව්‍යාපාර තියෙනවා. විශේෂිත ව්‍යාපාර. මේක තමයි 100%ක් හරිම ගැලීම් සටහන. පාසලේ සමාලාට කෑලි අඩුවෙන් ඉවයි. මේක තමයි හරිම ගැලීම් සටහන. මේ විශේෂිත ව්‍යාපාර කියන්නේ මේ කැටගරි වලට දාන්න බෑ. මේවට දාන්න බෑ. නමුත් ඒවා පෞද්ගලිකයි. ඒ නිසා ඒවා විශේෂිතය. උදාහරණයක් වරලත් ව්‍යාපාර තියෙනවා. ඒ වගේම බද්ධ ව්‍යාපාර තියෙනවා. වාගේ සිලබස් එකේ බද්ධ ව්‍යාපාර උගන්වන්නේ නැහැ දැන්. ඒ වගේම ව්‍යාපාර සංයෝජන තියෙනවා. ව්‍යාපාර සංයෝජන තියෙනවා විශේෂිතයි. බද්ධ ව්‍යාපාර වුණාම මේ දෙක අනිවාර්ය සිලබස් එකට තියෙනවා. ඉස්සර සිලබස් එකේ සංයෝජන තිබුණේ නැහැ. දැන් සංයෝජන ඇවිල්ලා තියෙනවා. හරි. දැන් කේවල ස්වාමි ව්‍යාපාර වල ප්‍රභේදනය, හවුල් ව්‍යාපාර වල ප්‍රභේදනය, සම්පකාර ව්‍යාපාර වල ප්‍රභේද ඕඩ්නේ. සමාගම් වර්ග ප්‍රධාන වශයෙන්ම තුනක් තියෙනවා. මොනවාද ඒ සමාගම් වර්ග තුන? එකක් සීමා සහිත සමාගම්. වගකීම අනුව තමයි බෙදන්නේ සීමා සහිත සමාගම්. අනිත් එක සීමා රහිත සමාගම්. අනිත් එක තමයි අපේන් සීමිත සමාගම්. අපේන් සීමිත සමාගම්. සීමා රහිත සමාගම් වල ප්‍රභේදනය, අපේන් සීමිත සමාගම් වල ප්‍රභේදනය. සීමා සහිත සමාගම් ආයි කෑලි තුනකට බෙදෙනවා. මොනවාද ඒ කෑලි තුන? සීමා සහිත පෞද්ගලික සමාගම් තියෙනවා. සීමා සහිත පොදු සමාගම් තියෙනවා. සීමා සහිත අක්වෙරළ සමාගම් තියෙනවා. අක්වෙරළ සමාගම් තියෙනවා. අක්වෙරළ සමාගම් වල ආපහු ප්‍රභේද නැහැ. පෞද්ගලික සමාගම් වල ප්‍රභේද නැහැ. පොදු සමාගම් වල ප්‍රභේද දෙකක් තියෙනවා. එකක් තමයි මිල කළ සමාගම් තියෙනවා. අනිත් එක තමයි මිල නොකළ සමාගම් තියෙනවා. මිල නොකළ සමාගම් තියෙනවා. හරි ওই විදිහට තමයි මූලික වශයෙන්ම බෙදෙන්නේ. මම මේවා පස්සේ ඔයාලට කියලා දෙන්න. සමාගම් කොටසේදී මම මේ සමාගම් ගැන පුතාලට කියලා දෙන්න. අපි සමාගම් මාතෘකා සමාගම් වලට වෙනම ටියුට්ටයක් පුතාලට ගතලා හම්බෙලා ඇති. ඒ සමාගම් නිබන්ධනයේදී මම මේ සමාගම් ගැන වෙනම කියලා දෙන්නම්. ඒ වගේ මේ හැබැයි දැන් විභාගෙදී මේ ෆ්ලෝ chart එක අඳින්න කිව්වොත් අනිවාර්යෙන් මේ ඔක්කොම ඇඳගැනීමේ හැකියාව තියෙන්න ඕනේ වාට. හරි. එමනම් අපි පිටු අංක 3ට යමු. පිටු අංක 3ට ගිහිල්ලා ව්‍යාපාර සංවිධාන වර්ග කරන්න පුළුවන් එක එක පදනම් තමයි ඔතනයි දාලා තියෙන්නේ. ඒ පදනම් ටික පුතාලා බලන්න. මේ පදනම් වල එකම එකයි විභාගෙදී එන්නේ. ඒ තමයි හිමිකාරත්වයේ මත එමත අයිතිය මත වර්ගීකරණය තමයි පුතාලට එක්සෑම් එකේදී වෙන්නේ. හරි. බලන්න හිමිකාරත්වයේ මත එමත අයිතිය මත වර්ගීකරණය ව්‍යාපාර බෙදනවා ප්‍රධාන කොටස් දෙකකට. එකක් පෞද්ගලික අංශයේ ව්‍යාපාර අනිත් එක තමයි පොදු අංශයේ ව්‍යාපාර. එහෙනම් ඔයාගේ මේ ටියුට් එකේ වම් අත පැත්තේ ලියන්න පෞද්ගලික අංශයේ ව්‍යාපාර, දකුණු අත පැත්තේ ලියන්න පොදු අංශයේ ව්‍යාපාර කියලා. හරි. පුතාලා පොදු අංශයේ ව්‍යාපාර වල රාජ්‍ය සංස්ථා, දෙපාර්තමේන්තු, සමාගම් කියන තුනම සංගල කරලා රාජ්‍ය සංස්ථා, රාජ්‍ය දෙපාර්තමේන්තු, රාජ්‍ය සමාගම් කියන තුනම සංගල කරලා ඕනනම් ලියන්න මධ්‍යම රජයේ සතු ව්‍යාපාර කියලා. මධ්‍යම රජයේ සතු ව්‍යාපාර. ඒ තුනම මධ්‍යම රජයේ සතු ව්‍යාපාර. ඔහොම ලිව්වත් ගැටලුවක් නැහැ. මධ්‍යම රජයේ සතු කියලා ලිව්වත් කමක් නැහැ. හරිද? මධ්‍යම රජයේ සතු ව්‍යාපාර. ඒ වගේම ප්‍රාදේශීය අධිකාරීන් යටතේ පවතන ව්‍යාපාර කියලා එකක් තියෙනවා නේද? ප්‍රාදේශීය අධිකාරීන් යටතේ පවතන ව්‍යාපාර. එතන වරහණක් කරලා ලියන්න නගර සභා, මහනගර සභා, ප්‍රාදේශීය සභා කියලා.
නගර සභා, ප්‍රාදේශීය සභා, මහනගර සභා. හරිද? එතකොට ඒකම තව ෆ්ලෝ chart එක තව චුට්ටක් පල්ලෙහාට ඇදලා මේ පැත්තේ ෆ්ලෝ chart එක තව පල්ලෙහාට ඇදලා ලියන්න පළාත් සභාව සතු ව්‍යාපාර. පළාත් සභාව සතු ව්‍යාපාර. පළාත් සභාව සතු ව්‍යාපාර. તો රාජ්‍යංශීය ව්‍යාපාර අපිට ඕනනම් බෙදන්න පුළුවන් මධ්‍යම ආණ්ඩුව සතු ව්‍යාපාර, පළාත් සභාව සතු ව්‍යාපාර, ප්‍රාදේශීය අධිකාරීන් සතු ව්‍යාපාර. මධ්‍යම ආණ්ඩුව සතු ව්‍යාපාර මොනවාද? රාජ්‍ය සංස්ථා, රාජ්‍ය දෙපාර්තමේන්තු, රාජ්‍ය සමාගම්. ප්‍රාදේශීය අධිකාරීන් සතු ව්‍යාපාර මොනවාද? නගර සභා, මහනගර සභා සහ ප්‍රාදේශ සභා සතු ව්‍යාපාර. ඒ විදිහට හරි. ඊට පස්සේ දැන් පෞද්ගලික අංශයට යන්නේ. ඒකේ තියෙනවා කේවල ස්වාමි, හවුල්, සමාගම්, සම්පකාර, විශේෂිත සමාගම් ආයි කෑලි වලට බෙදලා තිනවා. ඒ ටික පුතාලා බලන්න. හරි. එහෙමනම් එහා පැත්තට යන් අපි. පිටවංක 4 පෙරලන්න. පිටවංක 4 අහනවා පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධානය වෙනුවෙන් කුමක් අදහස් වන්නේද කියලා. මෙහෙම ලියන්න පෞද්ගලික අංශයේ ව්‍යාපාර. එක් පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමක් සතුවන එක් පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමක් සතුවන ව්‍යාපාර සංවිධානයි. එක් පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් සතුවන ව්‍යාපාර සංවිධානයි. මෙවැනි සංවිධානවල ප්‍රධාන අරමුණ වන්නේ ලාභ ඉපීමයි. මෙවැනි සංවිධානවල ප්‍රධාන අරමුණ වන්නේ ලාභ ඉපීමයි. ලාභ ඉපීමයි. ලාභ ඉපීමයි. නමුත් සුබසාධන පරමාර්ථයෙන් ක්‍රියාත්මක වන පෞද්ගලික ව්‍යාපාර සංවිධානද ඇත. නමුත් සුබසාධන පරමාර්ථයෙන් ක්‍රියාත්මක වන පෞද්ගලික ව්‍යාපාර සංවිධානද ඇත. සංවිධානද ඇත. උදාහරණ समूपकार. उदाहरण समूपकार. राइट. ඊට පස්සේ පොදු අංශයේ ව්‍යාපාර කියන එකට යමු. පොදු අංශයේ ව්‍යාපාර එක් පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට අයත්ව නොමැති එක් පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට අයත්ව නොමැති එක් පුද්ගලයෙකුට හෝ
පුද්ගල කණ්ඩායමකට අයත්ව නොමැති එනම් සමස්ත ජනතාවටම අයත් වන සමස්ත ජනතාවටම අයත් වන සමස්ත ජනතාවටම අයත් වන ව්‍යාපාර සංවිධානයි. ව්‍යාපාර සංවිධානයි. මේවායේ මූලික අරමුණ මේවායේ මූලික අරමුණ මූලික අරමුණ සමාජ සුබ සාධනයයි. සමාජ සුබ සාධනයයි. එහෙත් ලාභ පරමාර්ථයෙන් ක්‍රියාත්මක වන ලාභ පරමාර්ථයෙන් ක්‍රියාත්මක වන රාජ්‍ය අංශයේ ව්‍යාපාර සංවිධානද ඇත. ලාභ පරමාර්ථයෙන් ක්‍රියාත්මක වන රාජ්‍ය අංශයේ ව්‍යාපාර සංවිධානද ඇත. උදාහරණ රාජ්‍ය සමාගම්. රාජ්‍ය සමාගම්. හරි. දැන් පුතාලා වීඩියෝ එක පෝස්ට් කරලා ඔතන කෙටි ප්‍රශ්න තියෙනවා එහා පැත්තේ පිටුවටත් එක්ක 6ක්ම ඒ ටික කරන්න. හරි. එහෙමනම් දැන් අපි ප්‍රශ්න වලට උත්තර බලමු. පෞද්ගලික ව්‍යාපාර සංවිධාන වඩා හොඳින් අත දැක්වෙන ප්‍රකාශය වෙන්නේ මොකද්ද? එක් පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට අයිති ව්‍යාපාර. පෞද්ගලික හා පොදු යනුවෙන් ව්‍යාපාර සංවිධාන දෙයංශයකට ආරක්ෂා කිරීමේ මූලික පදනම වෙන්නේ මොකද්ද? හිමි කාරණත්වය. තුන්වෙනි එක පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් විසින් ආරම්භ කර පවත්වාගෙන යන ව්‍යාපාර ඇතුළත් වන්නේ මොන ව්‍යාපාර ගණයටද? පෞද්ගලික අංශයේ ව්‍යාපාර ගණයට. ඊළඟට ලංකාවේ රාජ්‍ය හා පෞද්ගලික යන දෙයංශයෙන් පොදුවේ දක්නට ලැබෙන ව්‍යාපාර සංවිධාන වර්ගයේ මේ chart එකේ ව්‍යාපාර සංවිධානයක් දෙපැත්තම දකින්න ලැබෙනවා. ඒ මොකද්ද? මෙන්න මේ සමාගම් කියන ව්‍යාපාර මෙතනක් තියෙනවා, සමාගම් මෙතනක් තියෙනවා. එහෙනම් උත්තරේ මොකද්ද? සමාගම්. ඒවා අතරින් එක් එක් අංශයේ වැඩිම දක්නට ලැබෙන ව්‍යාපාර සංවිධාන වර්ගයේ දැන් මේ ඒ රාජ්‍ය අංශයේ පටන් ගන්න සමාගම් සහ පෞද්ගලික අංශයේ පටන් ගන්න සමාගම් අතර කිසිම වෙනසක් නැහැ. එකම සංවිධාන වර්ගයේ. රාජ්‍ය අංශයේ සමාගම් වල රජයේ අයිතිය වැඩි. 51%කට වඩා රජයේ අයිතිය තියෙන්නේ. පෞද්ගලික අංශයේ සමාගම් වල පෞද්ගලික අංශයේ අයිතිය වැඩි. රජයේ වැඩිපුර පටන් ගන්න පුතා මෙන්න මේ පොදු සමාගම් කියන ඒවා තමයි වැඩිපුර පටන් ගන්න. මෙන්න මේ පොදු සමාගම් කියන ඒවා. පෞද්ගලික අංශයේ වැඩිපුර පටන් ගන්න පෞද්ගලික සමාගම්. ඒවැ අයිතිකාරයෝ 1.50 අතර ප්‍රමාණයක් ඉන්නේ. පොදු සමාගම් වල අයිතිකාරයෝ අනන්තය දක්වා තියාගන්න පුළුවන්. එහෙනම් ලියන්න රාජ්‍ය අංශයේ පොදු සමාගම්, පෞද්ගලික අංශයේ පෞද්ගලික සමාගම්. රාජ්‍ය අංශයේ පොදු සමාගම්, පෞද්ගලික අංශයේ පෞද්ගලික සමාගම්. right. පහ යම් වාණිජ්‍ය ව්‍යාපාරයක් සාමාන්‍ය සංවිධානයකින් වෙන්කර දක්වන සාධකයේ වෙන්නේ වාණිජ්‍ය සංවිධානය කියන්නේ ලාභ පරමාර්ථයෙන් ක්‍රියාත්මක කරන දෙයක්. උත්තරේ මොකද්ද? ලාභය. මෙතන ඉහත කිසිවක් නොවේ. අතන මම පැත්තකින් පැන්සලකින් ලාභයයි කියලා ලියන්නේ. වෙන්කර දක්වන සාධකය තමයි වාණිජ්‍ය සංවිධානයක ලාභය. ව්‍යාපාර කටයුතු සංවිධානය කරනු ලබන්නේ සංවිධානය කරන්නේ කවුද? කළමනා කරුවන්. උත්තරේ අංක 1. right. එහෙමනම් අපි ව්‍යාපාර සංවිධාන පාඩමේ ඉන්ට්‍රොඩක්ෂන් එක, ඒ කියන්නේ පිටු අංක 5 වෙනකන් තියෙන හැඳින්වීමේ කොටස තමයි පුතාලා අවසන් කළේ. අපි නම් ඊළඟ වීඩියෝ එකේදී බලමු ව්‍යාපාර සංවිධාන වලට දාලා වැදගත් සංකල්ප කියන ඒවා බලමු. ඒවා ඉතාම වැදගත්
මේ මුළු පාඩමේම තියෙන ව්‍යාපාර සංවිධාන වර්ග ටික ඉගෙන ගන්න ඒ සංකල්ප ටික අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. හොඳයි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් සම්බන්ධ වෙමු. right. ආයිබෝවන්.